දැන් මේ වැදගත් ප්‍රශ්න තව තියෙනවා. වැදගත් මේ ප්‍රශ්න හුඟක් හොඳයි ලේසිය වැදගත් වෙනවා. මේ දුක්ඛ සත්‍යය කියන එක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. මේ දුක්ඛ සත්‍යය මොකක්ද කියලා දැනගන්නකොට අද දුක කියන එකට දුක්ඛ සත්‍යය කියන්න පුරුදු වෙලා තියෙනවා. මොකද්ද දුක්ඛ සත්‍යය කිව්වහම? චතුරාර්ය සත්‍යය කියන්නේ කිව්වහම දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කරන මඟ කියලා හතරක් කියනවා. දුක දුක්ඛ සත්‍යය දහපුවාම දුක්ඛේ ඥානං දුක්ඛ සත්‍යය. දුක පිළිබඳ දකින නුවණටයි දුක්ඛ සත්‍යය කියන්නේ. දුකට නෙමෙයි. නමුත් අන්න ඒවා තමයි වෙහිච්ච තැන. දුක එකක්. දුක්ඛ සත්‍යය කියන්නේ ඥානය. දුක කියන්නේ යම් කිසි ආකාරයේ මේ සසරේදී විඳින වේදනාව. ඒක වේදනා චෛතසිකයේ හතු දෙයක්. දුක. දුක්ඛේ ඥානං ප්‍රඥා චෛතසිකයේ හතු දෙයක්. දුක්ඛේ ඥානං පහළ වෙන්නේ ප්‍රඥා චෛතසිකයේ මුල් කරගෙන. දුක දකින්නේ වේදනා චෛතසිකයේ මුල් කරගෙන. වේදනා චෛතසිකය කියන්නේ සියලු සතුන්ට සාධාරණ චෛතසිකයක්. සිතක් හටගත්තා නම් ඒ හිතේ වේදනා චෛතසිකය හට ගන්නවා. ඒකෙදි දුක්ඛ වේදනා කියලා කොටසක් දුකට හේතු වෙන අරමුණක් ස්පර්ශ වීමෙන් එනවා. අන්නේ ඇති වෙන දුක්ඛ වේදනාවට අපිට දුක දැනෙනවා කියලා අපි කියනවා. ඒක තමයි දැනෙන දුක. ඒ දැනෙන දුක දුක්ඛ සත්‍යය නෙමෙයි. ඒක මේ බල්ලන්ටත් දැනෙනවා. සත්තුන්ටත් දැනෙනවා. අපායේ මරලා තෝ නිදෙන්නේ දුක දැනෙලා තමයි. දුක් වේදනා යොසන්න බැරුව. අපාගත වෙලා දුක් විඳින සත්වයේ තරම් දුක් වේදනා විඳපුවා තව සත්‍යෝ නැහැ. දැන් මේ මොහොතේ වැඩිම දුක් වේදනා විඳින්නේ අපාගත වෙලා ඉන්න සත්වයෝ. ඉන් දුක් වේදනාව දුක්ඛ සත්‍යය නම් එහෙම. චතුරාර්ය සත්‍ය ලැබුවා අපාය කොයින්ද? එක සත්‍යයක් දැක්කොත් ඉතින් සත්‍ය තුනත් පෙරපසු නොවි මේ මොහොතේම දකින්නවා කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එහෙනම් දුක දුක්ඛ සත්‍යය නම් අපාගත වෙලා ඉන්න සත්‍යය තරම් දුක දකින්න අය තව නැහැ. දුක දැනෙනවා ඒ අයට. ඒ දැනෙන දුක දුක්ඛ සත්‍යය නම් එහෙම. චතුරාර්ය සත්‍යයම අවබෝධ වෙලා තියෙන්න ඕනේ එතෙන්දී. චතුරාර්ය සත්‍යයක් අවබෝධ වුණා නම් අපාය චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්චයි නෑ. එහෙනම් මොකද දුක්ඛ සත්‍යය කියන්නේ? ඔය හැම පැත්තෙම සාධක පෙන්වන්නේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. අයං උච්චති වික්ඛවේ සම්මා දිට්ඨි. චතුරාර්ය සත්‍ය දැකීමේ පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය. ආර්ය සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ප්‍රඥා චෛතසිකයේ සතු ඥාන දර්ශනයටයි තියෙක. අන්න ඒක තමයි එක ඥානයක් පහළනොත් පෙරපස නොවි අනිත් ඥාන තුනක් පහළ වෙනවා. ඒකයි චතුරාර්ය සත්‍යයේ මේ ක්‍රමේ. නමුත් අද උගන්වන්නේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්න ගියා දුක චතුරාර්ය සත්‍ය එකක් හැටියට. දුකට හේතුව චතුරාර්ය සත්‍යයේ තව කාරණයක් හැටියට. ඔහොමයි විග්‍රහ කරන්නේ. මේ හැම එකක් පිළිබඳව යම් ඥානයක් තියෙනවා. ප්‍රඥා චෛතසිකය හතු ඒක. ප්‍රඥා ගෝචර චතුරාර්ය සත්‍යය. ප්‍රඥාවෙන් දකින්න ඥානය තමයි විග්‍රහ වෙන්නේ. ඔය ක්‍රමයට දකින්න ඕනේ ඒක. ඉතින් ඒක දැකගන්නේ කොහොමද? අනිච්චං කයට්ටේන දුක්ඛං බයට්ටේන අනත්තං අසාර කට්ටේනාති. අන්න අර්ථ තුනක් තියෙනවා තුනට. ක්ෂයාර්ථයෙන් දුක දකින්න. බයාර්ථයෙන් ක්ෂයාර්ථයෙන් අනිච්ච දකින්න. බයාර්ථයෙන් දුක දකින්න. අසාරාර්ථයෙන් අනත්ත දකින්න. සරියුත් මහ රහතන් වහන්සේ සංගායනාවට ගත අටුවාවකින් පෙන්ලා තියෙන ක්‍රමේ. ඔය විග්‍රහය තියෙන්නේ. පටිසම්භිදා මග්ග ප්‍රකරණී. ත්‍රිලක්ෂණේ විග්‍රහ කරලා තියෙන හැටි. ඔය ක්‍රමයට
ක්ෂය අර්ථය කියන වචනේ ගත්තාම ඒකෙත් අදහස් තියෙනවා. ලෞකික අදහස් තියෙනවා, ලෝකෝත්තර අදහස් තියෙනවා. ක්ෂය මොකද්ද? ඔය ක්ෂය කියන අර්ථයෙන් පෙන්නනවා. අදත් අපි භාවිතා කරනවා, නමුත් දන්නේ නැහැ කෝකටද කිව්වේ කියලා ඒක. යම් කිසි ළමයි යහපත් චරිතයක ඉන්නකම් ඒ ළමයා හොඳයි කියලා අපි කියනවා. එයා දුස්චරිතයක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? කෙල්ල විනාශයි, කොල්ලා විනාශයි. අපි එහෙම වචනයක් කියනවා. කෙල්ල ඉවරයි. හැදිලා ඉවරයි. කොල්ලා ඉවරයි. ඌ විනාශයි. ඒකයි නිකන් මම මොකලාද බෝල විනාශ වෙලා තියෙන්නේ, මං එහෙමම කෙස් ගහකවත් නැහැ, ඔක්කොම තියෙනවා වගේ තියෙනවා කියලා ඌ කියන්න පුළුවන්. නමුත් අපි කියනවා ඒක විනාශ වෙලා. ක්ෂය වෙලා. මොනවද ක්ෂය වුනේ? ගුණධර්ම ක්ෂය වෙලා ගිහිලා දුස්චරිතයටපත් වුණාට පස්සේ කියන නම. අන්නේවත් යම් කිසි පුද්ගලෙක් නිසි දේවල් අත්හැරලා අනිසි දේවල් කරන්න පටන් ගත්තොත් අන්න ඒවා තමයි ක්ෂය වෙන ඒවා. අනිච්චං khයට්ටේන කිව්ව ඔන්න දෙන්ටයි. නමුත් හිතා ඉන්නේ මැරෙන එක අනිච්චයි නෙන විනාශෙලා යන එක අනිච්චයි කියලා හිටන් කෙවෙන එක අනිච්ච. ඔය විදිහට අදහස් ගන්නවා. අනිච්ච කියන්නේ මැරෙන එක අතුරුදහන් වෙන එක නෙවෙයි. අන්න අනිත්‍ය කියන එක තමයි විග්‍රහ කරන්න නොඑක ආකාරයෙන් විග්‍රහ කරලා දුන්නේ. මොකද අට්ඨියති හරාදි jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරිතු අනිච්ච සංඥා කියලා. මේ අනිච්ච සංඥාව දකින්න ඕනේ. මේ ධර්මයේ දකින්න පටිච්චසමුප්පාදයේ දකින්න ඕනේ. පටිච්චසමුප්පාදයේ දැක්කහම මේ ධර්මයේ දකින්න. ධම්මස පහළ වෙනවා. බුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. පටිච්චසමුප්පාදයත් පටිච්චසමුප්පාද නිරෝධයත් යම් කෙනෙක් දැක්කනම් ඒකාන්තයෙන් හෝ සෝතාපන්නයි කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එහෙනම් පටිච්චසමුප්පාදයෙන් මොකද්ද දකින්නේ? අන්න දැනගත යුතු වැදගත් දෙයක් තියෙනවා එතන. අපි ලෝකේ බලාපොරොත්තු වෙන්නේ සතුටක් සැනසීමක්. ලෝකයෙන් කවදාවත් වේදනාවක් දුකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සිහින මාවමාව බලාපොරොත්තු වෙන්නේ සතුටක් සැනසීමක් ජයග්‍රහණයක් පිවිදීමක් හොඳ වැදගත් දෙයක්මයි. පුංචි ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම පුතා ඉගෙන ඉන්න මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට කියලා අහනවා. මම පට්ට හොරෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා එහෙමත් කියයිද? විද්‍යාඥයෙක් වෙන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න පොඩි එකා කටත් ඇද කර කර කියවනවා. තව කියව ගන්න බෑ. ඉංජිනේරුවෙක් වෙන්න අම්මලා තාත්තලා කියපේ කාල හරි උන් කියනවා. ඉතින් හොඳ ඒවා ගැන. ආයි ගොයියෙක් වෙන්න බලාපොරොත්තුවක් අතින කවුරුවත් නැහැ අතරේ. ගස් කෙරි කරන්නෙක් වෙන්න එහෙම කවුරුවත් නැහැ. පොඩි අය වෙන්නේ බලාපොරොත්තු වෙන ලිහිලම අය වෙන්න ලෝකේ. ඔහොම ඉතින් දැන් කවුරු හරි තවත් මනසේ ගහපුවා වැඩි හරියක් බුදු වෙන්න බලාපොරොත්තු වෙනවා නේ. පස්සපැත්ත කහ ගන්න නියපොත නැතක් කමන්නේ බලාපොරොත්තුව බුදු වෙන්න. හොසාගේ මැස්ස යන්න බැරි යෝ. ඒකත් එක්තරා මාන්නෙට බුදු වෙන්න බලාපොරොත්තු වෙන හුඟක් ඉන්නවා. තරම තේරුම් ගන්න බැරුව. නියම විදිහට බුදු වෙන්න බලාපොරොත්තු වෙන කෙනා දණ්ඩ නමස්කාර කරන්න වටිනවා. හැබැයි ඒ බලාපොරොත්තුව ඒ දෙල්ලමක් නෙමෙයි ඒක. අද හුඟක් බලාපොරොත්තු වෙන්නේ පොත්වල තියෙන වර්ණාවල් අහලා මාන්නෙට දාගන්න දෙයක් නැතුව තව කූඩුවක් හදාගෙන. මම සාමාන්‍ය කෙනෙක් නෙවෙයි බුදු වෙන්න ඉන්න කෙනෙක්. ඔය වගේ අදහස් තියන අය ඉන්නවා. ඉතින් මෙතන මේ පෙන්වන්නේ මොකද්ද? ලෝක සත්වයා අනිසි දේවල් නිසි කියලා ගන්නවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් කෙලවර වෙන දේවල් වටිනවයි කියලා හිතාගෙන නීවරණයක් කරනවා නම් ඒවා හොඳයි කියලා හිතාගෙන නිගමනයකට බහිනවා නම් අවසාන ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් තොරව තවත් දෙයක් ඉතුරු නොවෙනවා නම් අවිද්‍යාවේ නිගමනයක් හැරෙන්න එක වෙන මොකද්ද? ධර්මානුකූලව මෙන්න මේ ටික දකින්න ඕනේ. මේක අවිද්‍යාවේ නිගමනයක් මිසක් වෙන කුමක්ද කියන එක.
අන්න එහෙම දැක්කහම තමයි ඔහුට නිසි අනිසි පේන්න පටන් ගන්න. මොනවද නිසි? මොනවද කරන්න කියන්නේ නිසි දේවල්? කරන්න කියන්නේ අනිසි දේවල් මොනවද? ඥාන ගෝචරව දකින්න පටන් ගන්න මෙන්න මේ පටිච්චසමුප්පාදයේ යථාර්ථය දැක්කට පස්සේ. අපි විවිධ විදිහට හිතනවා කියනවා කරනවා. විවිධ බලාපොරොත්තු මුදුන්පත් කරගන්න. මෙන්න මේ වෙලාවට බලන්න ඕනේ. මම මේ විවිධ බලාපොරොත්තු ඇති කරගත්තේ මොන හේතුවෙන්ද? ඒ බලාපොරොත්තු මොනවද කියලා බලාගෙන යන්න ඕනේ. අන්න බලනකොට පේනවා විද්‍යාවේ බලාපොරොත්තුවක්ද මම මේ ඇති කරගෙන තියෙන්නේ? අවිද්‍යාවේ බලාපොරොත්තුවක්ද කියලා. ඒක පේන්න පටන් ගන්නවා. දහම් දැක්කට පස්සේ බණ ඇහුවට පස්සේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ ලැබුණාම අන්න යෝනිසෝ මනසිකාරයට සමන්ට අවස්ථාව වෙනවා හිතන්න. ඒ ලාදී බලන්න පුරුදු වෙනවා. ඔය ක්‍රමයට. අන්න ඒ වෙලාවේදී පේන්න පටන් ගන්නවා මම මේ දොස්තර කෙනෙක් වෙන්න, එතකොට ඒ වගේම ඉංජිනේරුවෙක් වෙන්න, නඩුකා විනිශ්චයකාරයෙක් වෙන්න. ඉතින් විවිධ ආකාරයෙන් අදහස් කළේ. එහෙම වුණොත් මොකද්ද හම්බෙන්නේ දෙය කියලා පරික්ෂා කරලා බැලුවා නම්. ඒකේ අවසානයේ කොහොමද බැලුවා නම්. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසයෙන් කෙලවර කරන අවුරුදු 80ක් 90ක් ඉඳලා පෙන්ෂනුක් ගිහිල්ලා කියලා ඉඳලා කරගත්ත දෙයක්වත් නැහැ මොකුත් නැහැ. අන්තිමට මැරිලා ගියාට පස්සේ විනිශ්චය කරපියා හම්බෙච්ච දෙයක්වත් නැහැ. ඉතින් දොස්තර වෙලා වෙදකම් කරනවා කී බලාපුවාම කරලා තියෙන්නේ මොනවද කියලා අනුගේ සල්ලි කඩාගෙන කාලා මිසක් වෙන හේකුත් නැහැ. බලනකොට හරියටම බැලුවොත්. ඉතින් ওই જાතියව තමයි කරලා තියෙන්නේ. ඉගෙන ගත්තේ කොහොමද බැලුවොත්? ජාතික ධනෙන් ඉගෙනගෙන ඊට පස්සේ සස්සාවේ මොකද කරන්න කියලා බැලුවොත් නොමිලේ කරන්න තියෙන සේවයේ ගිනි කන සේවයක් හදාගෙන ඉතින් මරණාසන්න මොහොත වෙනකොට මෙලෝදියම් කර්මේ ඵල දීලා කෝටියෙන් කෝටිය හම්බ කරපු අය. නමුත් බලනකොට ඉන්දසෙනක් තියෙන සෙනක්වත් නෑ, ආගියතක් නෑ, නම ප්‍රසිද්ධ තිබුණේ පුළුවන් කල් විතරයි. මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා. හිතලා බැලිය යුතු දේවල්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක අවසානයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසයෙන් කෙලවර වුණා මිස එතනින් එහාට ගියාම වෙච්ච දෙයක් නැහැ. මේවා යම් යම් හේතු උඩ කියන්නේ. එක්තරා මහත්තයෙක් මං ගිහි කාලේ ඉන්නකොට ඇල්සේෂන් බලුපැටිය කියලා දුන්නා. ඒ කාලේ සිරිතක් තිබුණායි කවුරු හරි ආපුවාම නිතර මම හොයනවා බලනවා. සමාධියටත් එම කරලා බලනවා කවුද මේ කොහොමද කියලා. ඒ අවස්ථාවක මට දැක්ක එක්තරා ડોක්ටර් කෙනෙක්. අර බලු හැටියා. එතෙන් උපදින්න හේතුව බලනකොට එක්තරා කාන්තාවගේ බඩට ආපු දරුවෙක් ගබ්සා කරලා තියෙනවා. ඒ පාප කර්මයේ තමයි ඵල දෙන්න ආවේ. හදිසියේ අනතුරක් කරා දොස්තර මැරිලා තියෙනවා. වැඩිපුර විස්තර කොහෙද කියලා කියන්නේ මේ ලංකාවේ නෙමෙයි කොළඹ පැත්තේ. ඊට පස්සේ මොකද වෙන්නේ බල්ලා වෙලා උපන්නා ඒ පැත්තම තැනක. ඇල්සේෂන් බල්ලෙක් වෙලා. හැබැයි මට ගෙනත් දුන්නාට මම බැලුවා මෝ හදන්න පුළුවන්ද? වේනා මුගේ කටට ඇතුළට ගිනි වතුර වැක්කිරනවා වාගේ දෙයකින්. පිච්චිලා මැරෙන මානසිකත්වයක් කායිකත්වයක් මූ ලබලා තියෙන්නේ. අර දුන්න බෙහෙත යට බලපාපු හැටි. ගබ්සා කරවලා හිටා දරුවා මරපු එක බලපාලා තියෙන ආකාරය එක දරුවෙක් නෙමෙයි තවත් එහෙම කරලා තියෙන එක්කෙනෙක්. ඉතින් මේක අර බේත් එහෙම විදලා ඔක්කොම කරලා ගෙනත් දීලා කිව්වා තව බේතක් විදින තියෙනවා කියලා උඩ පොතකුත් ගෙනත් දීලා මෙන්න මේ බේත අවල් දවසෙන්ල විදින්න ඕනේ. එදා වෙන්න හම්බුන්නේ අර කියන විදිහටම වමනේ ගියා පැත්ත වැහන්නා. ලේ පාටට වමනේ ගියා දවස් ටිකක් ගියා මලා. පුදුම 10ක් වින්ද මැරෙන්න. මැරිලා ගිය තැන බලපුවාම ඊට වඩා හපා. බල්ලා වෙලා හිටියන කමක් නැහැ. දැන් කාට කියන්නද මේවා? මේ ලෝකේ ස්වභාවයක හැටි වේ කියන්නේ. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසී ආරම්භ වෙච්ච තැන තමයි දොස්තර. දන්නවා නම් එහෙම මොනවද කරන්නේ ඒගොල්ලෝ? මොන නිගමනයක් ගනීද? එහෙනම් මේ ජරා මරණේ දොස්තර කියන කයි ජරා මරණේ විතරක් නෙමෙයි.
අන්තිමට ওই ජරා මරණේ කල්ප කීයක් යනක කොච්චර නැන්න අවුරුදු කෝටි කීයක් විඳින්නද? මොකද කරගත්ත එක? අන්න ඒක යථාර්ථය දැක්කනම් පේනවා අනිච්ච ලක්ෂණේ හැටි. එහෙනම් මෙයා පරිහරණයට නිසිද මේ රැකී ආරක්ෂා. රැකී ආරක්ෂාව නම් හොඳයි තමයි වෙදකම් කරන එක. යුක්තියෙන් සාධාරණත්වයෙන් ධර්මිෂ්ඨ දේ කළා නම් හරි වැදගත්. දෙවියෙක් වෙන්නත් තිබුණා තුමන්ට. අලුතලමින් ඉහාට යන්නවත්. ඒ ගියත් ඉන් අවසානයේ වැඩක් නැහැ. ඒකත් ගෙවිලා ගිහින් ගෙවිලා ඉවරනම ඒකත් ඉවරන එකක්. එහෙම හරි වේරෙන්න තිබුණා. නමුත් ඕවා මතක් වෙන්නේ නැහැ. සල්ලි මතක් වෙනවා මිසක්. කාම සම්පත් මතක් වෙනවා මිසක් ඕවා එකක්වත් මතක් වෙන්නේ නැහැ ඒ වෙලාවට. ඉතින් ඒ ස්වභාවය යන්නේ ඒකයි. ඉතින් ඒ නිසා මේ தත්වට ආනාන්තර කුලමල්ල ලොකුකම් ඔක්කොම හිතාගෙන හිටියට හරි වටිනවා කියලා. මේ අවසානීය බලපුවාම ඔන්න ඔය විදිහේ දූෂ්‍ය මානසිකත්වයක් ඇති කරෝලා. රාගයට පොළඹෝලා. අන්ත දුක්ඛිත තත්ත්වයේ මේ යන දෙයක් කරන්න තමයි හදලා දීලා තියෙන්නේ. හැදිලා තියෙන්නේ ඔක්කොම තත්ත්ව ආනාන්තර වල හැටි. ඒක තමයි කිව්වේ ඒකේ අවසානයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායස සම්භවಂತಿ ඒ මේ තස කේවලස දුක්ඛකන්දස සමුදය හෝති කියලා පහල කරලා දෙන්නේ ඕකයි කියලා. නරකේ ලෝකයා නරකයි කියන එකකින් නෙමෙයි මේ පහල කළේ. ලෝකයා ප්‍රියමනාප දෙයක් පස්සේ ගිහිල්ලාමයි. මෙන්න මේක දකින්නකොට අපිට තේරෙන්න පටන් ගන්නවා. ලෝකයා මේ සියලු දුක් වලට කොටු වෙලා තියෙන්නේ. ප්‍රියමනාප වටිනවයි කියනවා දෘෂ්ටිගත වෙච්ච දේවල් පස්සේ ගිහිල්ලා. ඒ පසුපස හඹා ගිහිල්ලා ඒ පසුපස ආස්වාදයේ වහල් වෙලා. ඒ වයින් මත් වෙලා කරගත් අපරාධ නිසා අප්‍රමාණ කාලයකට මේ මිනිස්සෙක් කියලා උපන්න අවුරුදු 25න් 30න් 40න් 50න් යමක් කරගන්න හම්බුනේ ওই ටිකේ මොනවා හරි කරගත්ත හරියක්. ධන ගගා බල ගගා ඉන්න කාලෙත් ගෙවිලා කියනවා ඒකට. අවුරුදු 60 70ක් ගියලා පස්සේ යාගණ්ඩේ ගණ්ඩවරු එස්පේන් නැතුව කන් ඇහෙන්නේ නැතුව කුදු ගහිලා ගිහිල්ලා හැරවිටියෙන් ගිහිලා මැරිලා යන කාලේ ඉතුරු ටික යනවා. තරුණ වයසයි මැදි වයසයි කියන ওই දෙකේ හරියක් තියෙනවා නම් යමක් කර කියා ගන්න තිබුණ කාලේ උච්චරයි. ඒ කාලේ තණ්හාවෙන් බරිත වෙලා කාමයෙන් මුසපත් වෙලා ගිහිලා කටයුතු කරගෙන ඉඳන් අවුරුදු කෝටි ගානකට ගොඩේ ඉන්න බැරි එකක් හදාගෙන මැරලා යන්නේ. මේ ලෝක තත්ත්වය මේකද කියලා දැක්කහම අවිද්‍යාව වෙහිච්ච ලෝකයා හොඳයි කියලා පිළිලා තියෙන ඕක මිස වෙන මොකද්ද? එන අවිද්‍යාපත්‍ය සංඛාරා මිසක් ලෝක සත්‍ය මොනවද විද්‍යාවෙන් යන තැන. අති දුර්ලභ පහළ වෙච්ච සම්මා සම්බුද්ධ ශාසනයක් ඇහි පෙනිපෙනී තියෙද්දී ලෝක සත්‍යය ඉන්නේ උතන නම්. තවත් මොනවා ගැන කතා කරනද අබුද්ධෝත්පාද කාලෙක කොච්චර අනාතද? මෙන්න මේක දකින්න ඕනේ. මේ විදිහට දකින්නට මේ ප්‍රිය සම්පත් ප්‍රියමනාප කියලා කියන්නේ මහා මර උගුල් අනන්ත කාලයක් දුක් විඳවන්න හැදිලා තියෙන මර උගුල් මිසක් වෙන මොනවද කියලා දැක්කදාට හරි වටිනවා කියලා තිබිච්ච අවිද්‍යාවේ දෘෂ්ටිය බලායින් දෙදි කැපිලා යනවා. මර උගුල් වල මොන වටිනාකමක්ද? මේ තරම් මහා භයානක දෙයක් තව තියෙනවද? අන්න දුක්ඛම් බයට එන බයාර්ථයෙන් දුක දකින්න. වහපෝවු මත්පැන් බඳිනවා වාගේ. වහදාපු මත්පැන් බඳිනවා වාගේ. මත් වෙනවා ඒක තියෙනවා ඔක්කොම හරි. හැබැයි දාලා තියෙන වහ මිශ්‍රයි. බිව්වොත් වෙනසෙනවා. අන්න ඒ වගේ පංචකාමියෝ නැමැති වහ බඳුන් පහක් තියෙනවා. පංචසුරා. ඉතින් ඕරේ පිටි සුරයි මල් සුරයි කිය හිටියට හරියන්නේ නැහැ. පංචකාමී නැමැති සුරාවක් තියෙනවා. ඔය පංචකාමී නැමැති සුරාවෙන් මිහිරියාවටපත් වෙලා මිහිරියාව විඳිනවා. සුරාමීරේ. ඕකේ මත් වෙනවා. නිවන් දකින්න බෑ තව ටිකක් ඉන්න ඕනේ ප්‍රමාද වෙනවා. මම අහවල් එක නා කියලා ලෝකේ කවුරු හරි කෑල්ලා කරන් අල්ලගෙන ටහන එතන හිර වෙලා ඉන්නවා. ඉඳලා මැරලා යනවා. ගිහිලා අපාගත වෙනවා. සුරාමීරේ මජ්ජපමාදට්ටහන කරලා අපාගත වෙන්නේ කොහොමයි? මත්පැන් බොන එක තියෙනවා ඒක දුස්චරිතයක්. හොඳයි කියලා කියනවා නෙමෙයි. ඒක වෙන මාංශයක්. ඒක පංච දුස්චරිත වල පස්වෙනි කාරණේ. මේක පංච ශික්ෂාවේ පස්වෙනි ශික්ෂාව. ඔය හරියට විග්‍රහ කරලා තේරුම් ගන්නට වෙනවා. ඉතින් මෙහෙම දැනගත්ත දාට මොකද වෙන්නේ? අනේ මේ ලෝකේ සුන්දරයි ප්‍රියයි මනාපයි වටිනවා කියලා. යම් තාක් අදහස් ගත්තා නම් මිය මර උගුල් කියලා දැක්ක දාට බයාර්ථයෙන් දකින්න පටන් ගන්නවා මහා සුන්දරාර්ථයෙන් දැකපුවා. අර පුංචි කාලේ පුංචි ළමයාගෙන් කවුද වෙන්න ඕනේ හපුවාම මම දොස්තර වෙන්න ඕන කිව්වේ කෙනාට දැන් ඕක දැනගත්තාට පස්සේ කවුරු වෙන්නද හිතෙන්නේ?
අන්න අවිද්‍යාවෙන් නිකන්නේ පැත්තකට යනවා. එන ඒතකොට තමයි දකින්නේ ලෝකේ සැපගෙන දෙනවා කියලාගෙන පංචකාම වස්තු කියන්නේ මර උගුල්. ඒ තරම් භයානක එකක් තවත් නෑ ඇසුරු කරන්න. ඕව ඇසුරු කරන්න කියලා මිදෙන්නේ කවුද? බැලු පැත්තෙන් විනාශයට පාර කැපෙනවා මිසක් වෙන කීමක් නෑ කියලා. නෝනින් මෙහෙයන් යථාර්ථයේ දකින්නකොට තමයි අන්න දකින්නේ අනිත්‍ය ලක්ෂණේ දකින්න ලෝකේ ආස්වාදී. මෙන්න මේකට කියනවා ප්‍රඥාවෙන් දුක්ඛ ආර්ය සත්‍ය දකින්න. එන දුක දකින්නවා කියලා දකින්නේ දුක් වේදනාවේ විඳින දුක නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්න ලෝකේ යථා ස්වභාවයේ විදිහට. සුන්දරයි ප්‍රියයි මනාපයි කියන ලෝකේ මහා භයානකයි නේ කියලා දකින්නවා. අන්නේදාට ඒ ඇලුම් කිරීම අත්හැරලා යනවා. අන්න ඒක තමයි දකින්නේ දුක්ඛ සමුදය. මොකද්ද? ඔය ආස්වාදයේ හරිය වටනවා කියලා හිතාගත්තේ මහා භයානක එකක් නේ කියලා දකින්නට දුක්ඛාරය සත්‍ය දකින්නවා. දකින්න මොකද වෙන්නේ? මෙච්චර කල් මේ දුකට වැටෙන්න මුල් වුණේ මොකක්ද? ඔය ආස්වාදයම නේද කියලා ඒ මොහොතේම දැකලා ඉවරයි. දුක්ඛ සමුදය දකින්නවා. මේකේ මිදුණා නම් අදත් මතුවලත් කවදාවත් දුකක් නැහැ දුක නිරෝධය දකින්නවා. මේ ධම්ම අවබෝධ කරගත්ත ඥානීය ගෝචර වෙච්ච එක නිසා නේද මේකේ මිදෙන්න මේ ධර්ම අවබෝධය ලැබුණේ. එහෙනම් මේ ධර්ම අවබෝධය ලබා ගන්න නම් ප්‍රඥාවෙන් ධම්ම අවබෝධ කරගන්න විමර්ශනය කරන්න ඕනේ. ඒ තුලින් ලැබෙනවා මිසක් උඩ බලාගෙන ගියා බිම් බලාගෙන ගියා කකා හිටියා නොකා හිටියත් එහෙම එකකින් නිවන් දකින්න බෑ කියලා දකින්නවා. උද පරාමර්ශයෙන් නෙමෙයි නිවන් දකින්නේ ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා කියලා දකින්නවා. අන්න දැක්කට පස්සේ බුදුරන් වහන්සේ ළඟදී යම් තරමක් නිවන් දැකලා තියෙන ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා මිසක් වෙන මොකක් කරලාද? ඉඳගෙන නැගිටිනකොට මොකද රැක්කේ? ඉඳගෙන ඉඳගත්තා පුතඥයා නැගිටිනකොට මාර්ගඵලලාභියා. එක්කෙනෙක් දෙන්නේද කී දෙනෙක්ද? ඔය විදිහට කොච්චර නිවන් දැක්කද? එහෙනම් දැක්කේ මොකක් නිසාද? ප්‍රඥාවෙන් බණහලා විමර්ශනය කරනකොට ලැබිච්ච ඥානෙ. චතුරාර්ය සත්‍ය දැක්කේ තෙන්ති. ඉතින් මෙන්න මේ ක්‍රමී දකින්නවා. මේ දැක්කට පස්සේ Tamanට මිදෙන්න පුළුවන්කමක් ලැබෙනවා ධර්මාභෝධය ලබාගෙන. ඉතින් හොඳට ප්‍රඥාවෙන් යුක්තව යථාර්ථවත්ව බණහන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මේ සත්‍ය අවබෝධය ලැබෙනවා. ඒක සත්‍යය දැක්කම අනිත් සත්‍ය තුන දකින්න ඔය විදිහට.